දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය ධාරාවේ 14 වන පාඩම් එකකේ. ඒ තමයි කළමනාකරණ ගිණුම්කරණය. දැන් මේ කළමනාකරණ ගිණුම්කරණය යටතේ අපි දැන් පරිච්ඡේද කිහිපයක් සාකච්ඡා කිරීම කළා. පසුගිය ඒකකයේ තුලින් අපි අධ්‍යයනය කළා පිරිවැය වර්ගීකරණය කියන පරිච්ඡේදය. අපිට මතකයි අපි හඳුනාගත්තා කළමනාකරණ අවශ්‍යතාවයන්ට අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. ඒ යටතේ අපි මුලින්ම හඳුනාගත්තා කළමනාකරණ අවශ්‍යතාවයන් සඳහා පිරිවැය වර්ගීකරණය යටතේ අපි නිර්ණායකයන් තුනක් යටතේ එතනත් පිරිවැය වර්ගීකරණය කළා. එකක් තමයි තොග තක්සේරු කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කිරීම. ඒ යටතේ අපි නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය කියලා කොටස් දෙකකට බෙදුවා. දෙක තීරණ ගැනීමේ කාර්ය සඳහා තොග වර්ගීකරණය කිරීම. ඒ යටතේ අපි කිව්වා ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය, ඒ වගේම අදාළ පිරිවැය අදාළ නොවන පිරිවැය, ගිලුණු පිරිවැය, ආවස්තික පිරිවැය කියන කොටස් අපි හඳුනා ගන්නට ඕනේ. අවසාන කාර්යය තමයි පාලනය කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම, පාලනය කළ හැකි පිරිවැය සහ පාලනය කළ නොහැකි පිරිවැය කියලා. අපි පිරිවැය වර්ගීකරණයන් අතුරින් අපි පළවෙනි කොටස තොග තක්සේරු කිරීමේ පරමාර්ථය අනුව පිරිවැය වර්ග කිරීම කියන කොටස අවසන් කළා. ඒ අනුව නිෂ්පාදන පිරිවැය ගණනය කරන ආකාරය, කාලච්ඡේද පිරිවැය හඳුනා ගැනීම කළා. ඍජු පිරිවැය සහ වර්ග පිරිවැය හඳුනා ගැනීම කළා. ඊළඟට තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම යටතේ හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය තමයි අපි පහුගිය පාඩම් ඒකකයේ තුලින් අධ්‍යයනය කරමින් යන්නේ. ඒ තමයි ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය සහ අර්ධ විචල්්‍ය පිරිවැය. අපි පසුගිය එකකින් එම කොටස සම්බන්ධව මූලික හඳුනා ගැනීම කළා. අද කොටස තුලින් අද ඒකකයේ තුලින් තවදුරටත් එම පිරිවැයන් පිළිබඳව එම පිරිවැය වර්ගීකරණයන් පිළිබඳව කතා කරමු. ඔබ දුටුවා හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරනකොට ප්‍රධානම පිරිවැය වර්ග දෙක තමයි ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. අපි කිව්වා ස්ථාවර පිරිවැය කියලා කිව්වේ මොකද්ද? ක්‍රියාකාරී මට්ටම වෙනස් වීම අනුව වෙනස් නොවන පිරිවැය. දැන් නිමැවුම් හෝ විකුණුම් ඒකක වෙනස් වීම අනුව වෙනස් නොවන පිරිවැය අපි කිව්ව මොකද්ද? ස්ථාවර පිරිවැය. ඒ වගේම ක්‍රියාකාරී මට්ටම් වෙනස් වීමත් අනුව වෙනස් වීමත් සමගම වෙනස් වන පිරිවැය අපි කිව්ව මොනවද? විචල්්‍ය පිරිවැය කියලා නේද? හොඳයි. අපි එම පිරිවැයන් දෙක සම්බන්ධව මූලික හඳුනා ගැනීම සහ ඒවා හැසිරීම වක්‍ර අනුසාරයෙන් ප්‍රස්ථාර අනුසාරයෙන් අපි පහුගිය ඒකකයේ තුලින් අධ්‍යයනය කළා. අපි තවදුරටත් එම විචල්්‍ය පිරිවැයන් ස්ථාවර පිරිවැයන් සැලකිලිට ගනිමින් පිරිවැය ගණනය කරන ආකාරයන් පිළිබඳව තවදුරටත් අපි අධ්‍යයනය කිරීමක් කරමු. පිරිවැය අස්තමේන්තු කිරීම. මෙතන මේ පිරිවැය අස්තමේන්තු කිරීම කියලා මම අදහස් කරන්නේ මෙම ස්ථාවර පිරිවැයන්, ඒ වගේම විචල්්‍ය පිරිවැයන්, ඒ වගේම ක්‍රියාකාරී මට්ටම් පදනම් කරගෙන විවිධාකාරයේ පිරිවැයන් ගණනය කිරීම. මුළු පිරිවැය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය ආදී දේවල් ගණනය කිරීම තමයි මේ පරිච්ඡේදය තුළින් බලාපොරොත්තු වෙන්නේ. මෙතන ක්‍රියාකාරී මට්ටම් අනුව පිරිවැය හැසිරීම නිශ්චය කර ගැනීම මෙයින් අදහස් කරයි. සැලසුම්කරණයේදී හා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පිරිවැය අස්තමේන්තු කිරීම පුළුල්ව යොදා ගැනීම. පිරිවැය හා ක්‍රියාකාරී මට්ටම් අතර පවතින සම්බන්ධතාවය නිශ්චය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා වනුයේ උච්ච හා අවම ක්‍රමය කියලා අපි කියනවා. උච්ච හා අවම ක්‍රමයයි. මේකෙන් අදහස් කරන්න ළමයි ක්‍රියාකාරී මට්ටම් වල උච්ච අවස්ථාව සහ අවම අවස්ථාව බලන්නට ඕනේ. ඒ වගේම පිරිවැයන්ගේ උච්ච අවස්ථාව සහ අවම අවස්ථාව මේ ක්‍රියාකාරී මට්ටම් වලත් පිරිවැය අගයන්ගේ උච්ච අවස්ථාව හා අවම අවස්ථාව, අවම අගය සහ උපරිම අගයන් කියන ඉහළ පහළ අගයන් සැලකිලිට ගනිමින් ඒවායේ වෙනස් වීම සැලකිලිට ගනිමින් මේ විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය, මුළු පිරිවැය ගණනය කිරීම තමයි මම මේ පිරිවැය අස්තමේන්තු කිරීම කියන පරිච්ඡේදය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතින්දලම අපි ඉස්සලාම කරන්න ඕනේ මෙම ක්‍රමයේදී කියන්නේ ක්‍රියාකාරී මට්ටම් වල ඉහළම හා පහළම අගයේ තෝරාගෙන පිරිවැය හඳුනා ගැනීමේදී අපි ඉස්සලාම කරන්න පළවෙනි කාර්යය තමයි ස්වාධීන ක්‍රියාකාරී මට්ටම් වලින් සහ ඒවායේ අදාළ මුළු පිරිවැයන්ගේ ඉහළම අගය සහ පහළම අගය හඳුනා ගන්න ඕනේ.
මුළු පිරිවැය නම් ඉහළ මගේ පහළ මගේ. ස්ථාවර පිරිවැය නම් ඉහළ මගේ සහ පහළ මගේ. විචල පිරිවැය ඉහළ මගේ පහළ මගේ. ක්‍රියාකාරී මට්ටම් වලත් ඉහළ මගේ සහ පහළ මගේ ගන්නවා. ඉලක්කම් දෙකක් අපි ගන්නවා ගන්න ඉහළගේ පහළගේ. අපි දැන් ක්‍රියාකාරී මට්ටම් 5000 15ගේ ඉහළ මගේ 10000. ඒතර මුළු පිරිවැය 5000යි 20000යි අපිට මේ 10000යි 35000යි ආදි වශයෙන්. ඒ ක්‍රියාකාරී මට්ටම හා පිරිවැයන්ගේ ඉහළගේ පහළගේ අපි හඳුනා ගන්නට ඕනේ. දෙක ඒකක විචල්්‍ය පිරිවැය ගණනය කිරීම සඳහා ක්‍රියාකාර මට්ටමේ වෙනස හා පිරිවැය වෙනස මුළු පිරිවැය වෙනස හඳුනා ගන්නට ඕනේ. අපි ඒකක විචල්්‍ය පිරිවැය ගන්න ආකාරය මේ විදිහට අපිට පුළුවන් සමීකරණයකින් ඉදිරිපත් කරන්න. ඒකක විචල්්‍ය පිරිවැය වෙන්නේ මුළු පිරිවැය අර ඉලක්ක ක්‍රියාකාරී මට්ටම් දෙකේ මුළු පිරිවැය වෙනසයි ක්‍රියාකාරී මට්ටම් දෙකේ වෙනසයි. තොර මුළු පිරිවැය වෙනස ක්‍රියාකාරී මට්ටමේ වෙනසෙන් බෙදුවාම එන උත්තරය අපි කියනවා ඒකක විචල්්‍ය පිරිවැය කියලා. දැන් පුංචි උදාහරණයක් කරලා මම පෙන්නන්න බලන්න. දැන් ක්‍රියාකාරී මට්ටම පිටු මෙහෙම දාහයි 2000යි. හිතන්න මුළු පිරිවැය රුපියල් මෙහෙම තියෙනවා 1000 දී 20000යි 2000 දී 30000යි කියමු. දැන් දකින්නවා ක්‍රියාකාරී මට්ටම් දෙක ඉහළ සහ පහළගේ අරන් තියෙනවා නේ. උච්ච සහ අවමගේ අරන් තියෙනවා. ක්‍රියාකාරී මට්ටමේ පහළගේ 10යි ඉහළගේ 2000යි. මුළු පිරිවැය පහළගේ 20000යි ඉහළගේ 30000යි. හරි නේද? දැන් අපිට ඒකක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය කියන ආකාරය මේ සූත්‍රය කියන ආකාරයට ඒකක විචල්්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස. දැන් බලන්න මුළු පිරිවැය වෙනස කීයද? 20000යි 30000යි 30000 වෙනස කීයද? 10000යි නේද? මුළු පිරිවැය වෙනස 10000යි. බෙදීම ක්‍රියාකාරී මට්ටම් හි වෙනස. ක්‍රියාකාරී මට්ටම් වෙනස කීයද? 1000යි 2000යි වෙනස කීයද? 1000යි. තොර 10000 බෙදීම 1000 උත්තරේ කී දෙන රුපියල් 10. ඒ කියන්නේ ඒකක විචල්්‍ය පිරිවැය කීද රුපියල් 10යි කියන එක ඔය අදහස් කරන්නේ. හරිද ළමයි? දැන් මතක තියාගන්න ඔබ දන්නවනේ ක්‍රියාකාරී මට්ටම වෙනස් වීමත් එක්ක වෙනස් වෙන මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය හැම ක්‍රියාකාරී මට්ටමකදීම සමානයි නේද? එහෙනම් ක්‍රියාකාරී මට්ටම වෙනස් වීමත් එක්ක වෙනස් වෙලා තියෙන විචල්්‍ය පිරිවැය. ඒ නිසා මුළු පිරිවැය වෙනසක් ඇති වෙන බලපාලා තියෙන විචල්්‍ය පිරිවැය. එහෙනම් ක්‍රියාකාරී මට්ටමේ වෙනස් මුළු පිරිවැය වෙනස ක්‍රියාකාරී මට්ටමේ වෙනසෙන් බෙදුවාම ලැබෙනගේ මොකද්ද? ඒකක විචල්්‍ය පිරිවැය. ඒතර මෙතන මම ගත්ත උදාහරණය වුණා මුළු පිරිවැය වෙනස තිබුණා 10000ක් ක්‍රියාකාරී මට්ටම වෙනස තිබුණා 1000ක්. ඒ අනුව ඒකක පිරිවැය විචල්්‍ය පිරිවැය රුපියල් කීයද? 10යි. ඒතර දැන් අපි තවදුරටත් බලමු මෙතන ඒකක 10ක් තියෙනවා ක්‍රියාකාරී මට්ටම. 10 දී මුළු පිරිවැය 20000ක් ඇවිත් තියෙනවා. හැබැයි ඒකේ 10 දී විචල්්‍ය පිරිවැය තියෙනවා රුපියල් 10 වැඩි කිරීම 10 10000යි. එහෙනම් 20000න් 10000ක් විචල්්‍ය පිරිවැය. ඉතිරි 10000 තමයි නම් ස්ථාවර පිරිවැය. તો මේ බලන්න සාමාන්‍යයෙන් ස්ථාවර පිරිවැය ක්‍රියාකාරී මට්ටම වෙනස් වීම අනුව වෙනස් නොවන නිසා මුළු පිරිවැය වෙනස සම්පූර්ණයෙන්ම විචල්්‍ය පිරිවැයට අයත් වේ. පැහැදිලි නේද? මුළු පිරිවැය වෙනසක් සිදු වෙලා තිබුණා නම් අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙන මක් නිසාද? විචල්්‍ය පිරිවැය නිසා තමයි. ඒ නිසා මුළු පිරිවැය වෙනස විචල්්‍ය පිරිවැය වශයෙන් හඳුනාගෙන එහි වෙනස ක්‍රියාකාරී මට්ටමේ වෙනසෙන් බෙදුවාම අපිට මේ විදිහට ඒකක විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්. මොකද මේ විදිහට මේ පිරිවැය ගණනය කරන ආකාරය බොහෝ වැදගත් වෙනවා අපිට යම් යම් ගණනය කිරීම සඳහා. දැන් මේ පදනම අනුව ගියාම ළමයි ස්ථාවර පිරිවැය අපිට ගණනය කරන්න අවශ්‍ය නම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. දැන් ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද උතර? දැන් මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය වෙනසින්. සමානයි. මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතු වෙන. උතර අපිට යම් අවස්ථාවක ස්ථාවර පිරිවැය ගණන් බලන්න ඕන නම් මොකක්ද කරන්න ඕනේ? එම අවස්ථාවේ තිබෙන මුළු පිරිවැයෙන් අඩු කරන්න ඕනේ එම අවස්ථාවට අදාළ විචල්්‍ය පිරිවැය. ඉතින් මෙහෙම කළාම හරි. ස්ථාවර පිරිවැය සමානයි මුළු පිරිවැය ඍණ එම ක්‍රියාකාරී මට්ටමට අදාළ විචල්්‍ය පිරිවැය. ඒකත් දීලා නැත්නම් හොයාගන්න මෙහෙමයි. ඒකක විචල්්‍ය පිරිවැය වැඩි කරනවා එම ක්‍රියාකාරී මට්ටමේ ඒකක සංඛ්‍යාවෙන්. ඒතර ඒකක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම එම ක්‍රියාකාරී මට්ටමේ ඒකක සංඛ්‍යාව සමානයි මොකද උතර? මුළු විචල්්‍ය පිරිවැය. ඒතර
ස්ථාවර පිරිවැය කියන්නේ මුළු පිරිවැයෙන් මුළු විචල පිරිවැය අඩු කරනවා. මුළු විචල පිරිවැය හොයාගන්න ඒකක විචල පිරිවැය වැඩි කරනවා ඒකක සංඛ්‍යාවෙන්. හරිද? ඒ වගේ අපිට මුළු පිරිවැය හොයාගන්න ඕනේ නම් ඒකත් හොයාගන්න පුළුවන් කොහොමද? මුළු පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැය ගැන විචල පිරිවැය. ඒතකොට ස්ථාවර පිරිවැය මුළු පිරිවැය හොයාගන්න අපි ස්ථාවර පිරිවැය හඳුනා ගන්නවා. ඒ ක්‍රියාකාරී මට්ටමේ ඒ ක්‍රියාකාරී මට්ටමේ තිබෙන මුළු විචල පිරිවැය එකතු කරනවා. ක්‍රියාකාරී මට්ටමේ මුළු විචල පිරිවැය හොයාගන්නත් අවශ්‍ය නම් ඒකකයක විචල පිරිවැය වැඩි කරනවා එම ක්‍රියාකාරී මට්ටමේ ඒකක සංඛ්‍යාවෙන්. ඒකකයක විචල පිරිවැය එම ක්‍රියාකාරී මට්ටමට අදාළ ඒකක සංඛ්‍යාවෙන් වැඩි කළාම එම අවස්ථාවේ මුළු විචල පිරිවැය එනවා. ඒතකොට මුළු විචල පිරිවැය මුළු ස්ථාවර පිරිවැය එකතු කළාම මොකක්ද වෙන්නේ? මුළු පිරිවැය. අපි මේ ගණනය කිරීම කීපයක් කළේ මුළු විචල පිරිවැය මුළු ස්ථාවර පිරිවැය මුළු පිරිවැය කියන කොටස් සම්බන්ධ කරගෙන අපිට සොයාගන්න තිබෙන ගණනය කිරීම පිරිවැය ගණනය කිරීමට අදාළ පිළිතුරු සොයාගන්න ආකාරය නේද? හොඳයි. පුංචි අභ්‍යාසයක් බලමු. දැන් ප්‍රශ්නාංක 28 දක්වා පහුගිය එකකින් අපි කතා කළා. අභ්‍යාසාංක 29 බලන්න. එහෙමනම් පහත තොරතුරු භාවිතයෙන් මෙතන රෝගීන් ගණන මුළු පිරිවැය. රෝගීන් 100කදී මුළු පිරිවැය 1,60,000යි. රෝගීන් 150කදී මුළු පිරිවැය 1,90,000යි. එක රෝගියෙකු සඳහා වන විචල්්‍ය පිරිවැය ගණනය කරන්න. මුළු ස්ථාවර පිරිවැය ගණනය කරන්න. රෝගීන් 250ක් ප්‍රතිකාර කිරීමේ පිරිවැය ගණනය කරන්න. මේ තියෙන රෝහලක දත්ත කිහිපයක්. රෝගීන් සංඛ්‍යාව හා ඒ වෙනස් වීම අනුව මුළු පිරිවැය හැසිරෙන ආකාරය. රෝගීන් 100කදී මුළු පිරිවැය 1,60,000යි. රෝගීන් 150ක මුළු පිරිවැය 1,90,000යි. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකද්ද? රෝගියෙකු සඳහා වන විචල්්‍ය පිරිවැය. ඒකට අපි උත්තරය හොයමු. රෝගියෙකු සඳහා වන විචල්්‍ය පිරිවැය. මම කොහොමද ගන්න කිව්වේ? ඉස්සර අපි කිව්වේ දැන් රෝගියෙක් සඳහා වන විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැයනේ. ඒ ඒකකයක විචල්්‍ය පිරිවැය සමානයි මතකද? මම කලින් කිව්වා මුළු පිරිවැය වෙනස බෙදීම ක්‍රියාකාරී මට්ටමේ වෙනස. මුළු පිරිවැය වෙනස බෙදනවා ක්‍රියාකාරී මට්ටමේ වෙනස නේද? හොඳයි අපි යමු එහෙනම් රෝගියෙක් සඳහා වන විචල්්‍ය පිරිවැය හඳුනා ගන්න. මෙහෙම ගන්නවා. මුළු පිරිවැය වෙනස බෙදීම ක්‍රියාකාරී මට්ටම් වෙනස. තමයි සමීකරණය නේද? මේ තුලින් අපිට සංඛ්‍යා හොයාගන්න පුළුවන්. එතකොට මුළු පිරිවැය වෙනස කීයද බලන්න. 1,60,000 1,90,000. මේ වෙනස කීයද ඉන්නේ? 1,60,000 1,90,000 කියන්නේ 30,000 නේද? බෙදීම ක්‍රියාකාරී මට්ටමේ වෙනස. ඉතින් 100යි 150යි වෙනස කීයද? 50යි. තොර ඒ කියන්නේ රෝගීන් 100 ඉඳන් 150 දක්වා වැඩි වෙනකොට මුළු පිරිවැය 1,60,000 ඉඳන් 1,90,000 දක්වා වැඩි වුණා. ඒත් මුළු පිරිවැය 30,000කින් වැඩි වෙලා තියෙන රෝගීන් කී දෙනෙකුටද? 50 දෙනෙකුට. එහෙනම් 30,000 කියන්නේ 50 දෙනෙක් සඳහා නම් එක්කයක් සඳහා වන විචල්්‍ය පිරිවැය හදා ගන්න පුළුවන්. ස්ථාවර පිරිවැය හැම ඒකකයක විචල්්‍ය පිරිවැය සමානයි නේද? එහෙනම් 30,000 බෙදීම 50. ඒකට අපිට කියන්න පුළුවන් උත්තරේ අපි කියනවා සමානයි කල්කි දෙන්නේ 600යි නේද? 30,000 බෙදීම 50. 3,000 බෙදීම 5 නේද? එතකොට රුපියල් 600යි. එක රෝගියෙක් සඳහා වන විචල්්‍ය පිරිවැය රුපියල් 600ක් වෙනවා. හරි අපි ගහලා තියෙන රෝගියෙකු සඳහා වන විචල්්‍ය පිරිවැය රුපියල් 600යි. දෙක අපි ගන්නවා මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය හොයාගන්නකොට මේ තියෙන තොරතුරු ආධාරයෙන් මේ ඕනෑම ක්‍රියාකාරී මට්ටමක මුළු පිරිවැයෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කළාම හරි. මේ ක්‍රියාකාරී මට්ටම ඕනම එකක 100ක් 150 අපි 100 ගත්තොත් එම් රෝගීන් 100කදී මුළු පිරිවැය 1,60,000ක් තියෙනවා නේ. මුළු පිරිවැය හැදලා තියෙන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවෙන්. එහෙනම් මේ අවස්ථාවේදී ස්ථාවර පිරිවැය හඳුනා ගන්න ඕන නම් මේ අවස්ථා දෙක ඕනම අවස්ථාවක ස්ථාවර පිරිවැය සමානයිනේ. ස්ථාවර පිරිවැය හඳුනා ගන්න පුළුවන් අපිට මුළු පිරිවැයනේ මුළු විචල්්‍ය පිරිවැය අඩු කරලා නේද? මුළු විචල්්‍ය පිරිවැය ගන්න ඒකකයක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ඒකක සංඛ්‍යාව නේද? එතකොට මෙහෙම ගමු. මුළු ස්ථාවර පිරිවැය ගන්න මෙහෙමයි. මුළු අපි අන්නවද මුළු දැල්ලේ අරන් එක
ස්ථාවර පිරිවැය සමානයි මුළු පිරිවැය ඍණ මුළු විචල්‍ය පිරිවැය. හරි. ඕනම කවර හෝ ක්‍රියාකාරී මට්ටමකදී. හරි. එතකොට අපි ගන්නවා මුළු පිරිවැය. අපි මම මෙතන ගන්නේ අපිට ඕන ගන්න පුළුවන් ඒකක 100 ද ගන්න පුළුවන් ඒක 150 ද ගන්න පුළුවන්. හරිද? අපි ඒකක 100 ද ගමු. එතකොට මුළු පිරිවැය වෙනවා කීයක්ද? ඒකක 100 ද ගත්තොත් එහෙම 1,60,000ක්. ඍණ මුළු විචල්‍ය පිරිවැය. මුළු විචල්‍ය පිරිවැය අපි ගන්න ඒකක 100කදී මම මේ මුළු ස්ථාවර පිරිවැය මම කියනවා ඒකක 100කදී කියලා. 150කට කියලා වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඉලක්කම් ගන්නවා යම්කිසි ක්‍රියාකාරී මට්ටමක. ඒතකොට එහෙනම් අපි ඒකක 100 දින ගන්න නම් ඒකක 100කදී මුළු විචල්‍ය පිරිවැය ගන්නවා. ඒකකයක විචල්‍ය පිරිවැය කීයද? 600යි. වැඩි කිරීම ඒකක 100යි. නේද? ඒතකොට 1,60,000 ඍණ 600 වැඩි කිරීම 100. 600 වැඩි කරාම 100න් කීයද? 60,000යි. එහෙමනම් ඒකක 100කදී හෝ ඕනම ක්‍රියාකාරී මට්ටමකදී ස්ථාවර පිරිවැය කීයද? 1,60,000 ඍණ 60,000 සමානයි රුපියල් ලක්ෂයයි නේද? ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂයයි. හරිද? ඒකක 100කදී ස්ථාවර පිරිවැය ලක්ෂයයි. විචල්‍ය පිරිවැය එක්කෙනෙකුට රුපියල් 600යි. 600ව 100ක්. 600ව 100ක් 60,000. ඒතර 1,60,000 1,60,000 අපි ගත්තොත් ඒක 150 දී ඒත් එහෙමයි. 150ත් එහෙමයි. ස්ථාවර පිරිවැය ලක්ෂයයි. විචල්‍ය පිරිවැය 600 වැඩි කිරීම 150. 600 වැඩි කිරීම 150 කියන්නේ 90,000යි. ඒතකොට ලක්ෂය 90,000 එකතු කළාම 1,90,000යි. ඕනෑම ක්‍රියාකාරී මට්ටමකදී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. විචල්‍ය පිරිවැය තමයි වෙනස් වෙන්නේ. හරි නේද? හොඳයි. අපි එමුනම් දෙවෙනි ප්‍රශ්නේ උත්තරත් හොයාගත්ත මුළු ස්ථාවර පිරිවැය. ඊට පස්සේ රෝගීන් 250ක ප්‍රතිකාර කිරීමේ පිරිවැය ගන්න එක. රෝගී 250ක මුළු පිරිවැය නේද? ගන්නවා මෙම මුළු පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය ධන විචල්‍ය පිරිවැය. අපි දැන් සංඛ්‍යා ආදේශ කරමු. එතකොට බලන්න ස්ථාවර පිරිවැය අපි හොයාගත්ත කීයද? ලක්ෂයයි නේද? ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ධන විචල්‍ය පිරිවැය කීයද? එක්කෙනෙකුට කීයද? 600යි නේ. වැඩි කිරීම රෝගීන් කීයකද? ඉතින් 250ක් නේ. එතකොට සමාන ලක්ෂය ධන 600 වැඩි කිරීම 250 කියන්නේ කීයද? 600 වැඩි කිරීම 250 නේද? 600 වැඩි කිරීම 250. උත්තරේ කීයද? 1,50,000යි. විචල්‍ය පිරිවැය. ඒ අනුව රෝගීන් 250කදී මුළු විචල්‍ය පිරිවැය 1,50,000යි මුළු ස්ථාවර පිරිවැය ලක්ෂය මුළු පිරිවැය කීයද? රුපියල් 2,50,000යි. හරි නේද? මේ තමයි මුළු පිරිවැය. 2,50,000යි. તો ස්ථාවර පිරිවැය එකමයි විචල්‍ය පිරිවැය තමයි වෙනස් වෙන උතෝර. ඒතර විචල්‍ය පිරිවැය එක්කෙනෙක්ගේ 600යි. රෝගීන් 250ක් ඉන්නවා. පැහැදිලි නේද? හොඳයි. ඔය උත්තරේ තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුර වෙන්නේ. පැහැදිලිනේ? අපි යමු තවත් අභ්‍යාස කරන ප්‍රශ්න අංක 30. පහත තොරතුරු අපිට දීලා තියෙනවා. ක්‍රියාකාරී මට්ටම් දෙකක් තියෙනවා. නිමැවුම් මේකක 50යි 75යි. මුළු පිරිවැය දෙනවා 1750යි 2500යි. අපෙන් අහන්නේ උච්ච සහ අවම ක්‍රමයේ භාවිත කරමින් ඒකක 72ක් නිපදවීමේ පිරිවැය හොයන්න. ඒකක 72ක් නිපදවීමේ පිරිවැය නේද? අපි ඉස්සලාම හොයාගමු ඒකක විචල්‍ය පිරිවැය. ඊට පස්සේ මුළු පිරිවැය හොයමු. හරි? එහෙනම් පිළිතුර මෙහෙම කරමු ඉස්සලාම. ඒකක විචල්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? මුළු පිරිවැය වෙනස බෙදනවා ක්‍රියාකාරී මට්ටමේ වෙනසනේ. මුළු පිරිවැය වෙනස
බෙදීම නිමැවුම් වෙනස. අපි ගත්තොත් එහෙම මුළු පිරිවැය වෙනසක 1750 2500 කීයද වෙනස ආවේ? මුළු පිරිවැය වෙනස එනවා 1750 2500 මේ දෙකේ වෙනස කීයද? 750 නේ. බෙදීම නිමැවුම් වල වෙනස 50යි 75 වෙනස කීයද? 25යි. එහෙනම් ඒකකයක විචල්ල පිරිවැය කීයද? 750 බෙදීම 25. 750 බෙදලා 25න් 750 25 බෙදුවම කීයක් එනවද? 750 බෙදීම 25. උත්තරේ 30යි. එහෙනම් ඒකකයක විචල්ල පිරිවැය රුපියල් 30යි. හොඳයි අපි දැන් ඒකකයක විචල්ල පිරිවැය හොයාගත්තා. ඒ අනුව අපිට ඒ හරහා මුළු විචල්ල පිරිවැය හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් මුළු පිරිවැය හොයාගන්න අපිට අවශ්‍ය වෙන ස්ථාවර පිරිවැයත්. ඒ නිසා අපි මුලින්ම ඒකක විචල්ල පිරිවැය හොයාගත්ත වගේම මුළු ස්ථාවර පිරිවැයත් හොයාගමු. ඊට පස්සේ අපිට මුළු පිරිවැය හොයාගන්න පහසුයි. එහෙනම් අපි මේකත් කලින් ගණනය කිරීමක් වශයෙන් අපි ඊළඟට හොයමු. මුළු ස්ථාවර පිරිවැය ඒක හොයන්නේ කොහොමද? මුළු පිරිවැය ඍණ විචල්ල පිරිවැයනේ. හරිද? ඒක ඉතින් ඔබට ගන්න පුළුවන් කවර හෝ ක්‍රියාකාරී මට්ටමක. ඒතර අපිට ඒකක මෙතන තියෙනවා ඒකක 50 දී ගන්නත් පුළුවන් 75 දී ගන්නත් පුළුවන්. දෙකෙන් කොහොමද ගත්තත් කමක් නැහැ. අපි ඒකක 50 දී ගමු කියලා අපි හිතමු. ඒකක 50 දී ගන්නවා නම් ඔයාලා ඒකක 51 දී කියලා මම ලියන්නම්. ඒතර මුළු පිරිවැය කීයද? 1750යි. ඍණ මුළු විචල්ල පිරිවැය කීයද? ඒකකයක විචල්ල පිරිවැය රුපියල් 30යිනේ. වැඩි කිරීම ඒකක 50යිනේ. එහෙනම් 1750 ඍණ 30 වැඩි කිරීම 50 කියන්නේ 1500යි. එහෙනම් මේ ගාන හැටියට ස්ථාවර පිරිවැය කීයද වෙන්නේ? 1750න් 1500ක් ගියාම 250යි. රුපියල් 250යි වෙන්නේ ස්ථාවර පිරිවැය. ඒක 1750න් 1500ක්ම විචල්ල පිරිවැය. මෙතනත් එහෙමයි 2500න් 250ක්ම මේ ස්ථාවර පිරිවැය ඉතිරි ටික තමයි විචල්ල පිරිවැය වෙන්නේ. හරි නේද? හරි. දැන් අපි ඒකකයක විචල්ල පිරිවැය දන්නවා මුළු ස්ථාවර පිරිවැය දන්නවා. අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද එහෙනම්? ඒකක 72කදී මුළු පිරිවැයනේ අපි දැන් උත්තර හොයමු එනම් මේ විදිහට. යොලිමු. එවිට ඒකක 72කදී මුළු පිරිවැය මේ තමයි උත්තරය. උත්තරය ගණනය කරන්න යන්නේ දැන්. අපි සමීකරණය ලියනවා මේ විදිහට. මුළු පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය ධන විචල්ල පිරිවැය. හරි. අපි දැන් සංඛ්‍යා ආදේශ කරමු. ස්ථාවර පිරිවැය කීයද අපි හොයාගත්තා කීයද මෙතින්? 250යි. දැන් ඒකක 25 50 72 ආය වෙනසක් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය එකමනේ. විචල්ල පිරිවැය ඒකක 72 දී විචල්ල පිරිවැය කීයද වෙන්නේ? ඒකකයක විචල්ල පිරිවැය 30යි. වැඩි කිරීම 72. තොරන්නේ මුළු පිරිවැය වෙන්නේ 250 ධන 30 වැඩි කිරීම 72. කීයද බලන්න? 30 වැඩි කිරීම 72. 30 වැඩි කිරීම 72. 2160යි නේද? 2160යි ඒකක 72කදී විචල්ල පිරිවැය. 250යි ස්ථාවර පිරිවැය. එහෙමනම් ඒකක 72ක් නිෂ්පාදනය කිරීම සඳහා වන මුළු පිරිවැය වෙන්නේ 250 ධන 2160. නේද? උත්තරේ 0.65 ඉතුරුයි. 3.14යි. රුපියල් 2410යි. ඒකක 72ක් නිපදවන්න යන මුළු පිරිවැය 2410යි. ත්‍රබේ බලන්න පිළිතුරේ තිබුණු සංඛ්‍යා. දැන් බලන්න අතර ඒකක 50කදී මුළු පිරිවැය 1750යි. ඒකක 75දී මුළු පිරිවැය 2500යි.
අපිට අවශ්‍ය වුණේ ඒකක 72කදී මුළු පිරිවැය අපි හොයාගත්තා ඒකක 72කදී මුළු පිරිවැයකේ රුපියල් 2410යි. පැහැදිලි නේද? ඔන්න ওই විදිහට තමයි ওই ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. අපි දැන් ওই ගණනය කිරීම කරන ස්ථාවර විචල පිරිවැය භාවිතයෙන් යම් යම් පිරිවැය ගණනය කිරීම කරන්නේ. පැහැදිලි නේද? හොඳයි ළමයි අපි එහෙමනම් පිරිවැය වර්ගීකරණයේ යටතේ දෙවනි නිර්ණායකයේ තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය යටතේ අපි එක් කොටසක් දැන් අපි අධ්‍යයනය කළා හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය ස්ථාවර පිරිවැය විචල පිරිවැය සහ ඒවායේ වෙනස් වීම අනුව පිරිවැය ගණනය කරන ආකාරය හඳුනා ගැනීමක් කළා. අපි ඊළඟට බලමු තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කරන දෙවන පදනම තමයි අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. තීරණ කළමනාකාරීත්වයට තීරණ ගැනීම සඳහා වැදගත් වන තවත් පිරිවැය අයිතමයන් දෙකක් තමයි අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. අපි බලමු මොකද්ද අදාළ පිරිවැය කියලා කියන්නේ? මොකද්ද අදාළ නොවන පිරිවැය කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලා මුලින්ම හඳුනගමු අදාළ පිරිවැය කියන්නේ මොකද්ද? අදාළ පිරිවැය කියලා කියන්නේ වචනේම තේරුම තියෙනවා ඇත්තටම. අදාළ පිරිවැය කියලා කියන්නේ යම්කිසි තීරණයක් සඳහා ඍජුවම අදාළයයි හඳුනාගත හැකි පිරිවැයන් අපි කියනවා අදාළ පිරිවැය කියලා. කිසියම් තීරණයකට ඍජු ලෙසම අදාළයි. ඒ තීරණයට ඒ පිරිවැය අදාළයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් නම් එවැනි පිරිවැයකට අපි කියනවා අදාළ පිරිවැය කියලා. මේ බලන්න යම් තීරණයක් ගැනීමට ඍජුවම අදාළ වන පිරිවැය අපි අදාළ පිරිවැය ලෙස හඳුනා ගන්නවා. අදාළ පිරිවැය ලෙස හඳුනා ගන්නවා. උදාහරණ බලන්න මම උදාහරණයක් දෙන්න මම කියවන බලන්න. ආයතනයක මෝටර රථය ආයතනයේ කටයුතු සඳහා භාවිතා කිරීමට ගන්නන ලද තීරණයට සාපේක්ෂව අදාළ වියදම් අපේක්ෂා කළ හැකි වියදම් එනම් ඉන්ධන වාහන නවතා තැබීමේ ගාස්තු මේ සියල්ල අපි සලකනවා අදාළ පිරිවැය වශයෙන්. දැන් අපි ආයතනයේ මෝටර රථයක් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා. මෝටර රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නට යනවා. මේ තීරණයට අදාළ පිරිවැයන්සේ හඳුනා ගන්නවා. මේ තීරණයට බලපාන පිරිවැයන් තමයි මෝටර රථයේ සම්බන්ධයෙන් වැය වන ඉන්ධන ගාස්තුව. මේ තීරණය කිරීම සඳහා යන වැදගත් පිරිවැය තොරතුරක්. ඒ වගේ මෝටර රථය ගමන් කරන අවස්ථා අනුව යම් යම් තැන්වල මෝටර රථය අපිට නවතා තැබීමට සිදු වෙනවා. පාකින් චාර්ජස් නවතා තැබීමේ පිරිවැය වියදම්. ඒවත් අපි මේ මෝටර රථයේ මිලදී ගැනීම හා සම්බන්ධ අදාළ පිරිවැයක්සේ අපි හඳුනා ගන්නට ඕනේ. මෝටර රථයේ මිලදී නොගත්තොත් අපිට මේ පිරිවැය දරන්න වෙන්නේ නැහැ. මෝටර රථය මිලට ගැනීම නිසා අපිට ඒක අදාළ පිරිවැයක්සේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. හරි? අදාළ පිරිවැය යම් තීරණයකට ඍජු ලෙසම අදාළයයි හඳුනාගත හැකි පිරිවැය අපි කියන මොකක්ද? අදාළ පිරිවැය. දෙවෙනි එක තව උදාහරණයක් වශයෙන් බලන්න ආයතනයේ දැනටමත් මිලදීගෙන ඇති ගොඩනැගිල්ලක් නව කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා භාවිතා කරනවාද නැතහොත් කුලියට දෙනවාද යන්න තීරණ දෙකටම අදාළව අදාළ වන පිරිවැය හා අදාළ නොවන පිරිවැය සාකච්ඡා කළ හැකිය. මෙහිදී ගොඩනැගිල්ල සඳහා දැරූ පිරිවැය උක්ත තීරණ දෙක කෙරෙහිම අදාළ පිරිවැයක් නොවේ. ආයතනයේ මේ වන විටත් ගොඩනැගිල්ලක් මිලදීගෙන තිබෙනවා යම්කිසි පිරිවැයක් දරලා. ආයතනයට තීරණයක් ගන්න තියෙනවා විකල්ප දෙකක් තියෙන එකක් මේ ගොඩනැගිල්ල නව කාර්යාලයක් සඳහා පවත්වාගෙන යනවද එහෙම නැත්නම් මේ ගොඩනැගිල්ල කුලියට දෙනවද කියන එක. හැබැයි මේ විකල්ප දෙකටම මේ තීරණ දෙකටම ගොඩනැගිල්ලේ පිරිවැය අදාළ පිරිවැයක් නෙවෙයි. හේතුව ඒක දැන්ටමත් එක දරලා ඉවරයි. උතෝර ඒක අදාළ නොවන පිරිවැයක්. මේ තීරණ දෙක විකල්ප දෙකටම ගොඩනැගිල්ල සතුල නව කාර්යාලයක් පවත්වාගෙන යාම හෝ ගොඩනැගිල්ල කුලියට දීම සම්බන්ධයෙන් ගන්න තීරණයට හෝ ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතෙක් දරූ පිරිවැය අදාළ නොවන පිරිවැයක්. ඒක සේත්ම පිරිවැයට අදාළ වෙන්නේ නැහැ. ඒතර අපි අදාළ පිරිවැය හඳුනාගත්තා. ඒ වගේම අදාළ නොවන පිරිවැයත් අපි එකම කෙටියෙන් හඳුනාගමු. අදාළ නොවන පිරිවැයක් කියලා කියන්නේ කිසියම් තීරණයක් ගැනීම සඳහා අදාළ පිරිවැය වශයෙන් හඳුනාගත නොහැකි අනෙකුත් සියලුම දෑ අදාළ නොවන පිරිවැය. යම් පිරිවැයක් යම් තීරණයකට අදාළ නම් මේක අදාළ පිරිවැය. එසේ අදාළ නොවන සියලුම දෑ අදාළ නොවන පිරිවැය. මේ බලන්න අදාළ වන පිරිවැය යටතේ සාකච්ඡා නොවන සියල්ල අදාළ නොවන පිරිවැය වේ. මෙවැනි පිරිවැය මගින් තීරණයට අදාළ පිරිවැය වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. අදාළ නොවන පිරිවැය අපේ තීරණයට අදාළ පිරිවැය කොටසක් වශයෙන් අපි සලකන්නේ නැහැ. පැහැදිලි නේද? ඒතර තීරණ ගැනීමේ කාර්යය සඳහා ස්ථාවර පිරිවැය විචල පිරිවැය එක පැත්තකින් වැදගත් වෙනවා. ඒ වගේම අදාළ වන පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියන එකත් වැදගත් වෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ කාර්යය සඳහා අපිට තවත් වැදගත් වන පිරිවැය ආයතනයන් දෙකක් තමයි
ගිලුණු පිරිවැය සන් කොස්ට් කියන එක, ඒ වගේම ආවස්තික පිරිවැය ඔපචුනිටි කොස්ට් කියන එක. අපි ඒ දෙකත් හඳුනාගමු. තුන්වෙනි එක අපි ගන්නවා මේ තීරණ ගැනීමේ කාර්යය සඳහා කළමනාකරන අවශ්‍යතාවයන් සඳහා තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කිරීමේදී අපිට වැදගත් වන තවත් පිරිවැය අයිතමක් තමයි ගිලුණු පිරිවැය නැත්නම් සන් කොස්ට් එකක් කියන එක. මොකද්ද මේ ගිලුණු පිරිවැය කියලා කියන්නේ? අතීතයේ ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දරා ඇති කළමනාකරන තීරණ සම්බන්ධයෙන් වැදගත් නොවන පිරිවැය අපි කියනවා ගිලුණු පිරිවැයක් කියලා. මේ ආවරණය කළ නොහැකි පිරිවැයක් ලෙසද අපි හඳුනා ගන්නවා. අතීතයේ ගනු ලැබූ තීරණයක් මත මේ වන විටත් දරා තිබෙන පිරිවැයක් අපි කියනවා ගිල්ලූ පිරිවැයක් කියලා. ඒක දැනටමත් දරලා ඉවරයි. ඒ අපේ තීරණයට කොහෙත්ම බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපි ඉදිරියේදී ගන්නා තීරණ වලට මේ පිරිවැය කොහෙත්ම අදාළත්වයක් නැහැ. කොහෙත්ම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මේ බලන්න පර්යේෂණ හා සංවර්ධන පිරිවැය වෙනුවෙන් දරුවු පිරිවැය. අපි යම්කිසි කටයුත්තක ව්‍යාපෘතියක පර්යේෂණ පිරිවැය. අපි ඒක දරලා ඉවරයි. ඒතර ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීරණ වලට මේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් දරුවු පිරිවැය අදාළත්වයක් නැහැ. ඒ කියන්නේ මේ පිරිවැය දැනටමත් දරලා ඉවරයි. සන් කොස්ට් එකක් ඒක. ඒ වගේම රුපියල් 80000කට මිලදීගත් නැවත විකිණීමේ හැකියාවක් නැති හෝ භාවිතා කළ නොහැකි ද්‍රව්‍ය. අපිට රුපියල් 80000ක අමුද්‍රව්‍ය කරන් තියෙන හැබැයි නැවත විකුණන්නත් බෑ ඒක. භාවිත කරන්නත් බෑ ඒක. ඒක සන් කොස්ට් එකක්. ඒක ගිල්ලූ පිරිවැයක්. අතීත තීරණයක් මත මේ වනට දරා තිබෙන පිරිවැයක් වේ නම් අපි කියන මොකක්ද ඒක? ගිලුණු පිරිවැයක් කියලා. ඒක කළමනාකරන තීරණ ගන්නකොට සමහරක් තීරණවලදී මේ ගිලුණු පිරිවැයන් අපි හඳුනා ගන්නට ඕනේ. මොකද මේ පිරිවැය අපේ ඉදිරි තීරණ වල බලපෑමක් නැහැ. ඒක සැලකිලි ගන්න පුළුවන් කමක් නැහැ. ගිල්ලූ පිරිවැයක් නිසා. හොඳයි. කළමනාකරන තීරණවලදී වැදගත් වන ඊළඟ පිරිවැයක් තමයි ආවස්තික පිරිවැය කියන එක. ඔපචුනිටි කොස්ට්. මේක ඔබ ආර්ථික විද්‍යාවේදී හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. විස්තරාත්මකව විශ්ලේෂණාත්මකව. ආවස්තික පිරිවැයක් කියලා අදහස් කරන්නේ මොකක්ද? දැන් ව්‍යාපාරවලට කළමනාකරුවන්ට යම් යම් තීරණ ගැනීම වලදී සමහරක් තීරණවලදී ඒ තීරණය සම්බන්ධයෙන් විකල්ප කිහිපයක් තියෙන අවස්ථා තියෙනවා. ඒ සම්පත යෙදවීම කළ හැකි විකල්ප කිහිපයක් තියෙනවා. හැබැයි ඒක සීමිත සම්පතක් නිසා ඒ සම්පත මේ හැම විකල්පයකම යොදන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එක විකල්පයක් තෝරාගත්තාම අනෙක් විකල්ප කැප කරන්න සිද්ධ වෙනවා. මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් ගනු ලැබුණ යම් තීරණයක් වෙනුවෙන් සම්පත් යෙදවීම තුළින් සම්පත් යෙදවීම නිසා කැප කරන්න සිදුවෙච්ච ආසන්නතම කැපකිරීමෙන් අපිට අහිමි වන ප්‍රතිලාභය අපි කියන ආවස්තික පිරිවැය කියලා. දැන් මේ බලන්න. යම් විකල්ප ක්‍රියාමාර්ගයක් තෝරා ගැනීම නිසා කැප කරන ඊළඟ හොඳම විකල්ප ක්‍රියාමාර්ගයේ ප්‍රතිලාභය අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. දැන් අපි මේකට සරල උදාහරණයක් අපි හඳුනගමු. ව්‍යාපාරයක රුපියල් ලක්ෂයක් තියෙනවා අතේ. මේ රුපියල් ලක්ෂයක මුදලින් කළ හැකි දේවල් ගොඩක් තියෙනවා. අපි තුමු අපිට කළ හැකි විකල්ප දෙකක් අපි හඳුනාගත්තා කිව්ව. එකක් තමයි මේ රුපියල් ලක්ෂය බැංකුවක තැන්පත් කරනවා. බැංකුවක තැන්පත් කළාම අපිට අවුරුද්දක රුපියල් 20000ක ලාභයක් එනවා. හරි. තව විකල්පයක් තියෙනවා මේ භාණ්ඩාගාර බිල්පත්වල මේ රුපියල් ලක්ෂය ආයෝජනය කිරීම. අපි තුමු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළාම රුපියල් ලක්ෂයට රුපියල් 25000ක ආදායමක් එනවා. බැංකුවක තැන්පත් කළාම රුපියල් 20000ක ආදායමක් එනවා. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළාම රුපියල් 25000ක ආදායමක් එනවා. අපි හිතමු ওই විකල්ප දෙකම අපිට තිබ්බේ. දැන් අපිට රුපියල් ලක්ෂය තැන් දෙකේම යොදවන්න බෑනේ. බැංකුවේ තැන්පත් කළොත් භාණ්ඩාගාර බිල්පත්වල යොදවන්න බෑ. භාණ්ඩාගාර බිල්පත්වල යෙදුවොත් බැංකුවේ තැන්පත් කරලා පොලියක් ලබන්න පුළුවන් කමක් නැහැ. අපි මේ රුපියල් ලක්ෂය අපි තුමු භාණ්ඩාගාර බිල්පත්වල යොදවනවා. ආයෝජනය කරනවා. එතනින් 25000ක ආදායමක් අපිට ලැබෙනවා. හැබැයි මේ රුපියල් ලක්ෂය බැංකුවේ තැන්පත් කිරීමෙන් ලබා ගන්න තිබුණු පොලි ආදායම රුපියල් 20000ක් අපට අහිමි වෙනවා. එහෙනම් ඒ 20000ට අපි කියන මොකද්ද? ආවස්තික පිරිවැය. මේ බලන්න. උදාහරණ දෙකක්. එක්තරා ව්‍යාපාරයක් සතු රුපියල් 3 ලක්ෂයක අතිරේක කාර්යක ප්‍රාග්ධනයක් වාර්ෂික රුපියල් 21000ක ප්‍රතිලාභයක් ලැබෙන ස්ථාවර තැන්පතුවක වාර්ෂික රුපියල් 27000කට යොදවන්නත් පුළුවන්. ඒ වගේම තැන්පත යොදවන්න පුළුවන්. ඒ වගේම වාර්ෂික 27000ක ප්‍රතිලාභයක් ලැබෙන භාණ්ඩාගාර බිල්පත් වල යොදවන්න පුළුවන්. ඔන්න විකල්ප දෙක. බැංකුවක තැන්පත් කිරීමෙන් 21000ක් ලැබෙනවා.
භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කිරීම 27000ක් ලැබෙනවා. මෙම ආයෝජන මාර්ග දෙකෙන් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළා නම් තෝරගත්තා නම් 27000ක් හම්බෙනවා. හැබැයි ඊළඟ හොඳම විකල්පයේ ප්‍රතිලාභය අහිමි වෙනවා. බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන තිබු 21000ක මුදල අහිමි වෙනවා. මේ 21000 අපි කියන මොකක්ද එනම්? ආවස්තික පිරිවැය. විකල්පයක් තෝරා ගැනීම නිසා කැප කරන ඊළඟ හොඳම විකල්පයේ ප්‍රතිලාභය අපිට අහිමි වෙන ප්‍රතිලාභය තමයි අපි කියන මොකද්ද? ආවස්තික පිරිවැය. යම් විකල්පයක් තෝරා ගැනීම නිසා අපට අහිමි වන ඊළඟ හොඳම විකල්පයේ ප්‍රතිලාභය තමයි සරලවම කිව්වොත් ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හොඳයි ළමයි. අපි එහෙමනම් ඔන්න පිරිවැය වර්ගීකරණය යටතේ දැන් අපි පදනම් දෙකක් යටතේ පිරිවැය වර්ගීකරණය කරන ආකාරය හඳුනාගත්තා. එකක් තමයි තොග තක්සේරු කිරීමේ කාර්යය සඳහා පිරිවැය වර්ගීකරණය කිරීම. අපි ඒක හඳුනාගත්ත නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය, ඒ වගේම ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. දෙක තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම. එයට අපි පිරිවැය වර්ග හඳුනාගත්තා වර්ග හතරක් යටතේ එකක් තමයි ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය හැසිරීම අනුව පිරිවැය වර්ග කරන ආකාරය. දෙක අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. තුන ගිල්ලුණු පිරිවැය. හතර ආවස්තික පිරිවැය. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණයේදී පිරිවැය වර්ගීකරණය කරන ඊළඟ ක්‍රමය තමයි පාලනය කළ හැකි තත්ත්වය අනුව පිරිවැය වර්ග කිරීම. පාලනය කළ හැකි පිරිවැය සහ පාලනය කළ නොහැකි පිරිවැය කියලා. පාලන කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම. පාලන කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම කියලා කියන්නේ කළමනාකාරීත්වයට යම්කිසි පිරිවැයක් පාලනය කිරීමට හැකියාවක් තිබේද නැද්ද යන්න මත අනුව පිරිවැය වර්ග කිරීම. කළමනාකරුවන්ට සිය වගකීම් පරාසය තුළ යම්කිසි පිරිවැයක් පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවාද? යම් පිරිවැයක් පාලනය කිරීමේ හැකියාවක් නැද්ද? ආයතනයේ පාලනයෙන් තොරද? අන්න එය සැලකිලට ගනිමින් පාලනය කිරීමේ හැකියාව සැලකිලට ගනිමින් පිරිවැය වර්ගීකරණය කිරීම අපි කියනවා පාලන කාර්යයන් සඳහා පිරිවැය වර්ග කිරීම කියලා. මේ යටතේ පිරිවැයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් අපි කියනවා පාලනය කළ හැකි පිරිවැය, අනික අපි කියනවා පාලනය කළ නොහැකි පිරිවැය කියලා. මේ බලන්න ආයතනික කළමනාකරුට පවතින වගකීම් මත දරන ලද යම් පිරිවැයක් වැළැක්වීමේ හෝ අවම කිරීමේ හැකියාව අනුව පිරිවැය වර්ග කිරීම මෙහිදී සිදුවේ. එනම් යම් පිරිවැයක් කළමනාකාරීත්වයට පාලනය කිරීමට ඇති හැකියාව පදනම් කරගෙන පිරිවැය වර්ග කිරීම මෙහිදී සිදුවේ. මේ අනුව පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක පාලනය කළ හැකි පිරිවැය, දෙක පාලනය කළ නොහැකි පිරිවැය. අපි බලමු මොකද්ද පාලනය කළ හැකි පිරිවැය කියලා කියන්නේ? controllable cost එක. පාලනය කළ හැකි පිරිවැය කියලා කියන්නේ යම් කිසි පිරිවැයක් කළමනාකාරීත්වයට පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා නම් අන්න ඒක අපි කියනවා පාලනය කළ හැකි පිරිවැය කියලා. කළමනාකරන තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස පාලනය කළ හැකි පිරිවැයන්, අවම කර ගැනීම හැකියාවක් ඇති පිරිවැයන් අපි කියනවා පාලනය කළ හැකි පිරිවැය. මේ බලන්න කිසියම් ආයතනයක කළමනාකරන තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස හැසිරවීම සිදු කළ හැකි පිරිවැයක් මෙයින් අදහස් කරයි. එහෙම නැත්නම් කළමනාකාරීත්වයට පාලනය කිරීමේ හැකියාවක් තිබෙන පිරිවැයන් මෙයින් අදහස් කරයි. උදාහරණ අතිකාල දීමනා. අතිකාල දීමනා කියන්නේ සේවකයින්ට සේවා කාලයෙන් බැහැරව වැඩ කරන කාලය වෙනුවෙන් ගෙවන දීමනා. ඒක ආයතනයේ කළමනාකාරීත්වයට පාලනය කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය අපතේ යාම කළමනාකාරීත්වයට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා නිසි කළමනාකරන කටයුතුවක් කිරීම තුළින් ඒවා යම් කිසි දුරකට ආයතනයට පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒවා වැඩි අඩු වීම ආයතනයේ කාර්යක්ෂමතාවය මත සිදුවන දෙයක්. ඒක පාලනය කළ හැකි පිරිවැය. අමුද්‍රව්‍ය අපතය, ඒ වගේම විදුලි පරිභෝජනය, ඒකකයක් සඳහා අය කරන විදුලි ගාස්තු රජය අය කරන්නේ. ඒක අපිට පාලනය කරන්න බෑ. නමුත් අපිට පුළුවන් අපේ විදුලි වියදම අඩු කරගන්න පුළුවන් විදුලි නාස්තිය අවම කිරීම තුළ. විදුලි පරිභෝජනය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ හරහා විදුලි වියදම අඩු කරගන්න පුළුවන්. නමුත් ඒකකයක් සඳහා අය කරන විදුලි ගාස්තු අපිට පාලනය කරන්න බෑ. ඒතර පාලනය කළ හැකි පිරිවැය කියන්නේ ඒකයි. අපිට අපේ කළමනාකාරීත්වයේ සිය වගකීම් පරාසය තුළ පාලනය කිරීමේ හැකියාවක් තිබෙන පිරිවැයන්. ඒකේ විරුද්ධ අර්ථය තමයි පාලනය කළ නොහැකි පිරිවැය. කළමනාකාරීත්වයට කිසිසේත්ම ඒ වියදම පාලනය කිරීමේ හැකියාවක් නැත්නම් අන්න ඒව අපි කියනවා පාලනය කළ නොහැකි පිරිවැය. දැන් උදාහරණයක් වශයෙන් ගොඩනැගිල්ල සඳහා අය කරන කුලිය. ඒක ස්ථිරයි. ඒක කුලී හිමියා අය කරන ගාස්තුවනේ. විදුලි ඒකකයක් සඳහා අය කරන රජයේ ගාස්තුව.
ඒක අපිට පාලනය කරන්න බෑ. රක්ෂණ ගාස්තුව ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක රජය හෝ රක්ෂණ සමාගම අය කරන ගාස්තුවක් නේ. නගර සභාවට කියන වරිපණම් බද්ද අපිට පාලනය කරන්න බෑ. ඒක රජය විසින් තීරණය කරන බද්දක් නේ. ඒවා අපේ පාලනයෙන් තොරයි. ඒවා ඒ කියන ගාන අපි ගෙවන්නට ඕනේ. හරිනේ. තුමිතින්නේ පාලනය කළ නොහැකි පිරිවැය. ආයතනයේ කිසියම් කළමනාකරණයට තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස හැසිරවීම කළ නොහැකි පිරිවැයන් මෙයින් අදහස් කරනවා. කළමනාකාරීත්වය පාලනය කිරීමක් කළ නොහැකි පිරිවැයන්. උදාහරණ යන්ත්‍රවල ක්ෂයවීම. ක්ෂයවීම අපිට පාලනය කරන්න බෑනේ. ක්ෂය ඉලක්කම කොහොම පිරිවැයන් සුම්බුන්නේ ගරු කළා වෙන උත්තර ජීවිත කාලෙම බෙදුවා ඉලක්කම අපිට පාලනය කරන්න බෑ. ඒක ඒ විදිහමයි ඉන්නේ නේ. යන්ත්‍ර සඳහා භාවිත කරන විදුලිය. විදුලිය කියන්නේ මෙතන කියන විදුලිය පාරිභෝජන නෙමෙයි විදුලි ඒකකයක විදම. ගොඩනැගිලි කුලිය, රක්ෂණ ගාස්තුව, වරිපණම්, ජල බිල්පත්, ඉවේතර ජල ඒකකයට ආය කරන ගාස්තුව අපිට පාලනය කරන්න බෑ. අපි කියන පාලනය කළ නොහැකි පිරිවැය කියලා. හොඳයි මේ අනුව අපි දැන් මේ වන විට පිරිවැය වර්ගීකරණය යටතේ වර්ගීකරණය කරනු ලබන සියලුම නිර්ණායකයන්ට අනුව පිරිවැය අයිතමෙන් හඳුනාගෙන තිබෙන්නේ. තොග තක්සේරු කිරීම අනුව පිරිවැය වර්ග කරන ආකාරය, ඒ වගේම තීරණ ගැනීමේ කාර්ය අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය, පාලනය කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කරන ආකාරය, මේ සියල්ල පිරිවැය ඊට අදාළ වන පිරිවැය අයිතමෙන් අපි හඳුනාගෙන තිබෙනවා. අපි ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම එක් එක් පිරිවැය අයිතමෙන් හා සම්බන්ධ බැඳුණු විවිධ අභ්‍යාස සාකච්ඡා කිරීම තුළින් තවදුරටත් මේ පිරිවැය අයිතමෙන් හඳුනා ගන්න. හොඳ අපි යමු ප්‍රශ්නාංක 31ට. මම ගණන කියවනම් අහගන්න. පියල් වර්ෂයකට 12ක් බැගින් පොලී ලැබෙන රුපියල් 5 ලක්ෂයක ස්ථාවර තැන්පතුව ඉවතටගෙන 2019 ජනවාරි 1 වෙනිදා ලීබරු නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. පියල් කෙනෙක් තමන්ගේ ස්ථාවර තැන්පතුවක් බැංකුවෙන් ගෙන ලීබරු නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. තම ව්‍යාපාර නාමය දවශක්ති නමින් ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් 2500ක වියදමක් ලියාපදිංචි සඳහා වැය කරලා තිබෙනවා. ලීබරු නිපදවීමේ කාර්ය සඳහා දරූ වියදම් ලැයිස්තුවක් ඔබට දෙනවා. මෙන්න මෙහෙම. 1. රුපියල් ලක්ෂයක යන්ත්‍ර උපකරණ මිලදීගෙන තිබෙනවා ලීබරු නිෂ්පාදනය සඳහා. 2. රුපියල් 10000ක මාසික කුලිය සඳහා ගොඩනැගිල්ලක් ලබාගෙන තියෙනවා. මාසකට රුපියල් 10000ක් ගෙවීම පදනම මත ගොඩනැගිල්ලක් ලබාගෙන තිබෙනවා කුලියට. 3. වැඩ නිම කළ පසු මේසයක් සඳහා රුපියල් 3000ක ගාස්තුවක් ගෙවීම මත වඩු කාර්මික ශිල්පියෙක් යොදවාගෙන තිබෙනවා. මේස නිම කළයින් පස්සේ රුපියල් 3000ක් ගෙවනවා කියන පදනම උඩ වඩු කාර්මික ශිල්පියෙක් බඳවාගෙන තිබෙනවා. මේසයක් සඳහා දැව වර්ගාඩි 18ක් අවශ්‍ය කරනවලු. වර්ගාඩියක් රුපියල් 200 බැගින් දැව වර්ගාඩි 400ක් ලබාගෙන තියෙනවා. එක මේසයක් නිම කරන්න වර්ගාඩි 18ක් යනවලු. වර්ගාඩි 400ක් අරන් තියෙනවා රුපියල් 200 බැගින් වර්ගාඩියකට. කමල් රක්ෂණ ඒ වගේම විදුලිය සඳහා රුපියල් 18000ක් වැය කරලා තිබෙනවා. වැලි කඩදාසි පොලිස් වගේ වියදම් සඳහා රුපියල් 4000ක් ගින් තිබෙනවා. යන්ත්‍ර උපකරණ සඳහා මාස 3ක ෂය වියදම හඳුනාගෙන තියෙන රුපියල් 3000යි කියලා මේ කාර්තුක තොරතුරු තිබෙන්නේ. වෙනත් කමල් වියදම් සඳහා රුපියල් 19000ක් අස්තමේන්තු කරලා තිබෙනවා. අතුලත් කරලා තිබෙනවා. 2019 3.31 දිනෙක අවසන් කාර්තුව සඳහා මේස 20ක් නිපදවලා තිබෙනවා. මෙයින් මේස 15ක් අලෙවි කරලා තියෙනවා. නිෂ්පාදන මේස ගණන 20යි, අලෙවි කළ නිෂ්පාදන ගණන 15යි මේ 2019 3.31 දිනක අවසන් කාර්තුව සඳහා. දී ඇති තොරතුරු වලට අනුව පාසඳාන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1. නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කීයද? මේ වියදම් අතර පිරිවැය අතර නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියනවා, කාලච්ඡේද පිරිවැය ගණනය කරන්න කියලා කියනවා. 2. 2019 3.31 දිනට ඉතිරි බඩු තොගවල වටිනාකම් ගණනය කරන අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම, නිමි භාණ්ඩ තොගයේ වටිනාකම. 3. මේ ව්‍යාපාරයේ විචල් පිරිවැය හා ස්ථාවර පිරිවැය ගණනය කරන්න. අපි දැන් මේ හඳුනාගත්තු දේවල් තියෙන මෙතන නේ. මෙතන තියෙනවා විශේෂයෙන්ම තොග ආගණනය සඳහා වන පිරිවැය ගණනය කිරීම වගේම තීරණ ගැනීමේ කාර්ය සඳහා වන පිරිවැය ගණනය කිරීමක් තියෙනවා. නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියන්නේ තොගාගේ ආගණනය කිරීම සඳහා වන පිරිවැය පදනම් නේද? යම් කාලච්ඡේදයක් තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවෙන් දරූ පිරිවැය නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය තමයි කාලච්ඡේද පිරිවැය කියන්නේ. ඒ කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනට එරෙහිව කපහරන වියදම් නේද කාලච්ඡේද පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන නොවන පිරිවැය නේද? ඊළඟ අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම, නිමි භාණ්ඩ තොගයේ වටිනාකම ගණනය කරන්නත් තියෙනවා. විචල පිරිවැය සහ ස්ථාවර පිරිවැය ගණනය කරන්නත් තියෙනවා. හොඳයි. අපි දැන් පිළිතුරු මේ ආකාරයට සම්පූර්ණ කරමු. ඉස්සෙල්ලාම නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය ගණනය කිරීම කරමු. දැන් මෙතන මේ වියදම් ලැයිස්තුව මම මේ පැත්තට ගත්ත කෙටියෙන්
අපි මේ එක් වියදමක් බලලා ඒක නිෂ්පාදන පිරිවැයක් නම් නිෂ්පාදන පිරිවැය తీරුවට දාගමු. කාලච්ඡේද පිරිවැයක් නම් කාලච්ඡේද පිරිවැය තමයි. ඒක නිෂ්පාදනයට සම්බන්ධ නම් ඒක නිෂ්පාදන පිරිවැයක්. නිෂ්පාදනයට සම්බන්ධ නැත්නම් ඒක නිෂ්පාදන නොවන පිරිවැයක් නෑ කාලච්ඡේද පිරිවැයක්. ඒ කියන්නේ කාලච්ඡේදයේ ආදායම් ප්‍රකාශනට හර කරන වියදමක් නන්නේ. හරි. බලමු එකිනෙකට. PL 12ක් බැගින් පොලි ලැබෙන රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් ඉවතරගෙන තමයි මේ ලීබර් නිෂ්පාදනය පටන් ගන්න. එතන ආවස්තික පිරිවැය. අපි ආවස්තික පිරිවැය ගිණුම් වල වාර්තා කරන්නේ නැහැ. ඒක උතර මේ ආයතනට ආවස්තික පිරිවැය ඇතුළේ මේ නිෂ්පාදන කටයුත්ත පටන් ගැනීම නිසා ලක්ෂ 5ක් ස්ථාවර තැන්පතු ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ 12ක පොලියක් අවුරුද්දකට ලැබුණා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 60000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ආයතනය මේ ලීබරු කම්මල දැමීම නිසා ආවස්තික පිරිවැයක් ඇතුළේ තියෙන රුපියල් 60000ක්. ඒ කියන්නේ දැන් ලීබරු කර්මාන්තශාලාව ආරම්භ කිරීම නිසාම එයාට බැංකුවෙන් ලැබෙන තුන පොලිය අහිමි වෙනවා. මොකද ආවස්තික පිරිවැය එක මේ තීරණය ගැනීම සඳහා අදාළ වන තොරතුරක්. මේ අපෙන් අහලා තියෙන ගණනය කිරීම වලට ඒක අදාළ වෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැයට ආවස්තික පිරිවැය ඇතුළත් වෙන්නේ නැහැ. කාලච්ඡේද පිරිවැයට ආවස්තික පිරිවැය ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මේ ආවස්තික පිරිවැය වැදගත් වුණා කළමනාකර තීරණය ගන්න. ලීබරු කර්මාන්තශාලාව පටන් ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න කළමනාකාරීත්වයට ඒක ආවස්තික පිරිවැය බලපාන්න ඇති. නමුත් ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා ස්ථාවර තැන්පතු ඉවත් කරලා කර්මාන්තශාලාව පටන් ගමු කියලා. ඒ කියන්නේ ඊට වඩා වැඩි ලාභයක් මේකෙන් ලබන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරලා තිබෙනවා. හොඳයි. මෙන්න අනිකුත් තොරතුරු බලන්න. දවසක් දිනමින් ව්‍යාපාර නාමයෙන් ලියාපදිංචි කරන රුපියල් 2500ක වියදමක් කරනවා. ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඒක නිෂ්පාදන පිරිවැයක්ද නිෂ්පාදන නොවන පිරිවැයක්ද? නිෂ්පාදන නොවන පිරිවැයක්. පරිපාලන පිරිවැයක් වශයෙන් අපි කාලච්ඡේද පිරිවැයක් වශයෙන් ගන්නෙ. ලියාපදිංචි ගාස්තුව රුපියල් 2500 නේද? හරි. දැන් අපි ලියාපදිංචි කිරීමේ ගාස්තුව කාලච්ඡේද පිරිවැයක් වශයෙන් අපි ඇතුළත් කළා. ඊළඟට දැන් තියෙනවා නිෂ්පාදන පිරිවැය අපෙන් අහන්නේ. නිෂ්පාදන පිරිවැය ගන්නකොට අපිට පුළුවන් මේක නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙක ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වෙන් කරලා ගන්නත් පුළුවන්. සමූහයක් වශයෙන් එකට ඇතුළත් කරන්නත් පුළුවන්. අපි වඩා පැහැදිලි ලෙස අපි මේ කොටස් දෙක වෙන් කරලා ගමු. වෙන් කරලා ගත්තොත් මුලින්ම අපි නම් ප්‍රාථමික පිරිවැය මේක පෙළ 4ක් 5ක් තියලා ඊට පස්සේ ගණන් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. දැන් අපිට පුළුවන් මේ එක් වියදම නිෂ්පාදන පිරිවැයක් නම් මේ කොටස් දෙකට ඇතුළත් කරන්න. නිෂ්පාදන නොවන පිරිවැයක් නම් කාලච්ඡේද පිරිවැයට ගන්න නේද? යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම යන්ත්‍ර මිලදී ගැනීම කියන යන්ත්‍රයක් මිලදී ගන්නවා කියන වත්කමක්. ඒක නිෂ්පාදන පිරිවැයක් වෙන්නේ ඒකේ ෂෙයා වීම යන්ත්‍රයේ ෂෙයා වීම. පරිපාලන විධමක් වශයෙන් කියන්නේ නැහැ මොකද යන්ත්‍ර ෂෙයා අපි ගන්න නිෂ්පාදන පිරිවැයක් වශයෙන්. යන්ත්‍රයේ පිරිවැය නිෂ්පාදන පිරිවැයක් වශයෙන් හෝ කාලච්ඡේද පිරිවැයක් වශයෙන් ගන්නේ නැහැ. යන්ත්‍රයේ ෂෙයා වීම නිෂ්පාදන පිරිවැයක් වශයෙන් අපි ගමු. ඉතිරි අගය මූලතත්ත්ව ප්‍රකාශනයට යන්නේ වත්කමක් ලෙස. හොඳයි. එහෙනම් යන්ත්‍ර පිරිවැය ගන්නේ නැහැ. මාසික කුල රුපියල් 10000ක් මත ගොඩනැගිල්ලක් ලබා ගන්නවා. මේ ලීවර් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ගොඩනැගිල්ල. ඒක නිෂ්පාදන පිරිවැයක්. මොන පිරිවැයද ඒකෙත් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. අපි මෙහෙම මුලින්ම ගොඩනැගිලි කුලිය කියලා. මාසෙට 10000 නම් මාස 3ක්නේ කාර්තුවක් යන්නේ 30000යි. මොකද මේ ගානේ සියලුම ගණනය කිරීම කරන්නේ කාර්තුවක් වෙනුවෙන්. මොකද මාස 3ක කාර්තුව අදාළ විස්තර තමයි මේ තියෙන්නේ. ඒතර නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ කාර්තුවක් සඳහා. මාසෙට 10000යි මාස 3ට 30000යි. ඊළඟට තියෙනවා මේසයක් වැඩ නිම කළ පසු ගෙවීමේ පදනම මත රුපියල් 3000ක ගාස්තුවක් ගෙවීම මත වඩු කාර්මිකයෙක් යොදා ගන්නවා. වඩු කාර්මිකයාට කළ ගෙවීම නිෂ්පාදන පිරිවැයක්. කොච්චරක් ගෙවලා තියෙනවද? එක මේසයක් වෙනුවෙන් රුපියල් 3000ක් ගෙවනවා. බලන්න වර්ෂය තුර මේස කීයක් හදලා මෙති? මේස 20ක් හදලා තියෙනවා. මේස 20ක් හදපු නිසා 3020ක් යාට ගෙවලා තියෙනවානේ. රුචි වැටුප්. ප්‍රාථමික පිරිවැයට අපි දාගමු මෙහෙම පහලින් රුචි වැටුප් කියලා මෙතන.
3000 වැඩි කිරීම 20 නේ 60000ක තොර නේද? ඍජුවට 60000යි. මේස 20ක් හදලා තියෙනවා මේසෙක 3000 ගන්න නේද? ඊළඟට කියනවා මේසයක් සඳහා දැව අඩි 18ක් අවශ්‍ය වෙනවා. එක මේසයක් හදන්න දැව අඩි 18ක් යනවා. වර්ග අඩියක් රුපියල් 200 බැගින් වන දැව අඩි 400ක් මුලදීගෙන තියෙනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් නේද? දැන් ප්‍රාථමික පෙරළිමේ අමුද්‍රව්‍ය ගැනුම් කොච්චර ගන්න දෙනවද? වර්ග අඩියක් රුපියල් 200 බැගින් වර්ග අඩි 400ක්. 200 වැඩි කිරීම 400. 200 400ක් කියන රුපියල් කීයද? 80000යි. අමුද්‍රව්‍ය ගැනුම් තියෙන ප්‍රාථමික පෙරළිමේනේ 80000ක් ගන්න තියෙනවා. ඊළඟට තියෙනවා කම්මල් රක්ෂණ හා විදුලිය සඳහා 18000ක් වැය කරලා තියෙනවා. කම්මල් රක්ෂණ හා විදුලිය. ඒක මොකක්ද? නිෂ්පාදන පිරිවැයක් නිෂ්පාදන පොදු කාර්යනේ. දගම් කම්මල් රක්ෂණ. ඒ වගේම විදුලිය. ඉලක්කම 18000යි. ඊළඟට වැඩි කඩදාසි පොලිස් ආදී වියදම් 4000ක් නිෂ්පාදන වියදමක් නිෂ්පාදන පිරිවැයක් නිෂ්පාදන පොදු කාර්යනේ. වැඩි කඩදාසි පොලිස්නේ 4000ක් ඉඳි. ඊළඟට යන්ත්‍ර උපකරණ ෂය මාස 3 ෂය වීම 3000යි. අන්න යන්ත්‍ර වල ෂය දෙලා තියෙනවනේ. යන්ත්‍ර ෂය මේ මාස 3 ගාන දෙනවනේ. යන්ත්‍ර ෂය කීයද? 3000යි. ඊළඟට දෙනවා වෙනත් කම්මල් වියදම් 19000යි. වෙනත් කම්මල් වියදම් 19000යි. පැහැදිලිද? ඊළඟට කියනවා මෙහෙම වර්ෂය තුලදී මේ කාර්තුව තුලදී මේස 20ක් නිපදවල මේස 15ක් අලෙවි කර ඇත. මේස 20ක් හැදුවා මේස 15ක් අලෙවි කරා. ඒ කියන්නේ මේස 20ක් හැදුවට 15 අලෙවි කළේ. ඒතර අපිට දැන් මෙතන තියෙනවා දැන් ප්‍රාථමික පිරිවැයේදී අමුද්‍රව්‍ය ගත්තනේ වර්ග අඩි 400ක් ගත්ත වර්ග අඩියක් රුපියල් 200 ගන්න. දැන් බලමු අපි අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරේ නැහැ. කොටසක් ඉතිරි වෙලා තියෙන පුළුවන්. අපි ඉතිරි අමුද්‍රව්‍යත්වයේ වටිනාකම හොයාගෙන මෙතනට අපි ඇතුළත් කරන්නට ඕනේ. ඉතිරිත්වයේ කීයද? හැබැයි මේ ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපි අහනවා ඉතිරි අමුද්‍රව්‍යත්වයේ වටිනාකම ගණනය කරන්න කියලා. නේද මේ තියෙන්නේ? 2019 3 ඉතිරිත්වයේ වටිනාකම හොයන්න අමුද්‍රව්‍ය සහ නිමිද්‍රව්‍ය දෙකම. අපි නම් අමුද්‍රව්‍යත්වයේ වටිනාකම මෙතන ගණනය කරලා අපි අතන දාමු. ඉතිරි අමුද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද? දැන් බලන්න මේගොල්ලෝ ලී අඩියක් 200 බැගින් ලී අඩි 400ක් ගත්තා. එක මේසයක් හදන්න වර්ග අඩි කීයක් යනවද? 18ක් යනවා. පාවිච්චි කළ නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව කීයද? මේස 20ක් අපි හැදුවා. එහෙනම් මේස 20ට පාවිච්චි කළ ප්‍රමාණය මිලදී ගත්ත ඒකක වලින් පාවිච්චි කළ ප්‍රමාණය අඩු කළාම මොකක්ද වෙන්නේ? ඉතිරි ඒකක සංඛ්‍යාව. ඊට පස්සේ ඒකක මිලියන් වැඩි කළාම ඉතිරි තුගේ වටිනාකම එනවා. අපි මෙහෙම ගමු ඉස්සලා මේ දෙවෙනි ප්‍රශ්නේ අපි උත්තරේ හොයාගෙන අපි අතනට ගමු. අවුරුදු ඉතිරි නම් නිමිතගේ වටිනාකම ගණනය කිරීම. නේ යට අමුද්‍රව්‍ය මෙහෙම ගන්නම්. ගැනුම් ඒකක. ඒකක සංඛ්‍යාව මුලින්ම ගන්නම්. මිලදී ගත්තා වර්ග අඩියක් රුපියල් 200 බැගින් වර්ග අඩි කීයද? 400ක්. ගැනුම් ඒකක 400යි. මේ ඒකක සංඛ්‍යාව. ඊළඟට පරිභෝජනය ඒකක. පරිභෝජනය කළා ඒක කීයක්ද? ඒකකයකට වර්ග අඩි 18ක් ඕනේ. ඒකක අපි හැදුවා කීයද? 20ක්. මේස 20ක් හැදුවානේ. එක මේසකට අඩි 18ක් යනවා. ඒ වගේම 20ක්. 18 වැඩි කිරීම 20 නේද? 360ක්. එහෙනම් වර්ග අඩි 400ක් මිලදී ගත්තා. වර්ග අඩි 300ක් පරිභෝජනය කළා. එහෙනම් කීයක් ඉතිරිද? අඩි 40ක් ඉතිරිනේ. ඉතිරි ඒකක. ඉතිරි ඒකක සංඛ්‍යාව 40යි. ඒතර ඒකකයක මිල රුපියල් කී එක වර්ග අඩියක් ගත්ත රුපියල් කී ගන්නද? 200යි. එම නිසා ඉතිරි අමුද්‍රව්‍ය තොගය රුපියල් කීයද? එකක් රුපියල් 200යි වර්ග අඩියක් වැඩි කිරීම ඒකක 40යි.
රුපියල් 200 ගානේ අඩි 40ක් තව ඉතිරි. ඒතර වටිනාකම රුපියල් කීයද නම් 8,000ක් ඉතිරි. ඉතිරි අමුද්‍රව්‍ය තෝගේ වටිනාකම රුපියල් කීයද? 8,000යි. දැන් ඔන්න අපි මේකත් අපේ උත්තරේ කොටසක් දෙවෙනි කොටසේනේ 8,000යි. අපි දැන් යමු එතනට නිෂ්පාදන පිරිවෙන වෙන තැනට යන් අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 80000ක්. මේක අඩු කරම ඉතිරි තෝගය. ඉතිරි අමුද්‍රව්‍ය කීයද? 8,000යි. අඩු කළාම නම් පරිභෝජන කීයද නම්? පාවිච්චි කළ අමුද්‍රව්‍ය වල වටිනාකම කීයද? 72,000යි නේද? පරිභෝජන ද්‍රව්‍ය පිරිවෙන්නේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවෙන 72,000යි. ඔන්න නිෂ්පාදන පිරිවැය රුචි පිරිවැයන් පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය 72,000යි රුචි වැටුප් 60,000 එන මෙන්න ප්‍රාථමික පිරිවැය. මේ තමයි ප්‍රාථමික පිරිවැය නේද? ප්‍රාථමික පිරිවැය අපි හොයාගත්ත කීයද? 1,32,000යි නේ. මේ තමයි ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 1,32,000යි. ඒතර නිෂ්පාදන පොදු කාර්ය වියදම් තියෙනවා බලන්න කීයද කියලා? නිෂ්පාදන පොදු කාර්ය වියදම් තියෙන මේ කොම මේ ටික එකතුව. 0.0.0 8,412යි නේද? 15යි 9 34 දෙකක් ඉතුරුයි. 5යි 6යි 7යි. බලන්න අපෝ 0.8 8,412 15යි 9 34 දෙකක් ඉතුරුයි. 3 දෙක 5යි 6යි 7යි. 74,000යි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අපි නම් මුළු නිෂ්පාදන පිරිවැය බලමු. එම නිසා මුළු නිෂ්පාදන පිරිවැය ඉතින් 1,32,000 ප්‍රාථමික පිරිවැය ධන ප්‍රාථමික නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 74,000යි මේ දෙක එකතු කළාම කීයද? 1,32,000 74,000 උත්තර 2,06,000යි. ඔන්න ප්‍රශ්නයක් එකේ එක උත්තරයක්. අපි ගහනවා මොකද්ද? නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය රුපියල් 2,06,000යි. 2,06,000න් ප්‍රාථමික පිරිවැය 1,32,000ක් තියෙනවා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 74,000ක් තියෙනවා නේද? ඒ වගේම බලන්න නිෂ්පාදන නොවන පිරිවැය හේවත් කාලච්ඡේද පිරිවැය කියන එකයි තියෙන්නේ නේද? රුපියල් 2,500යි නේ. කාලච්ඡේද පිරිවැය තියෙන එක විදිහක් විතරයි. ලියාපදිංචි කිරීමේ ගාස්තු විතරයි. 2,500යි. පැහැදිලිද? හරි. ඔන්න අපි එහෙමනම් මෙම ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ හෙව්වා. නිෂ්පාදන පිරිවැය කාලච්ඡේද පිරිවැය. නිෂ්පාදන පිරිවැය 2,06,000යි. නිෂ්පාදන නොවන පිරිවැය 2,500යි. ඒතර මුළු පිරිවැය කියන්නේ මේ දෙක එකතු 2,08,500යි. මේ වසරේ මුළු පිරිවැය තිබලා තියෙනවා 2,08,500ක්. ඒකෙන් නිෂ්පාදන පිරිවැය 2,06,000යි. කාලච්ඡේද පිරිවැය 2,500යි. පැහැදිලිද? හොඳයි. ඊළඟට ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා 2019 3.31 දිනට ඉතිරි බඩු තොගේ වටිනාකම ගණනය කරන්න. අමුද්‍රව්‍ය තොගේ සහ නිමි භාණ්ඩ තොගේ. අපි දැන් අමුද්‍රව්‍ය තොගේ ගණනය කළා ඉවරයි. රුපියල් කීයක් ආවද? 8,000. අපි දැන් ගණනය කරමු නිමි භාණ්ඩ තොගේ වටිනාකම. ඒක අපිට ගණනය කරන්න පුළුවන් මෙහෙම. 2,06,000ක නිෂ්පාදන පිරිවැයක් ආවනේ. ඒක කීයක් හදන්නද? මේස කීයක් හදුවද? 20ක්. එහෙනම් ඒකක නිෂ්පාදන පිරිවැය හොයා ගන්නවා. ඒකක සංඛ්‍යාව ඉතිරි ඒකක සංඛ්‍යාවෙන් වැඩි කළාම ඉතිරි නිමිතකගේ වටිනාකම එනවනේ. හරි. ඉතිරි නිමිතකගේ වටිනාකම මෙහෙම ගන්නවා. ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක. නිෂ්පාදන පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක. කීයද නිෂ්පාදන පිරිවැය ආවේ? අපි හොයාගත්තා 2,06,000යි නිෂ්පාදන පිරිවැය බෙදුවාම නිෂ්පාදන කළ ඒකක සංඛ්‍යාව කීයද?
20යි. එහෙනම් ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද බලන්න. ඒකකයක නිෂ්පාදන පිරිවැය 2,6000 බෙදීම 20 නේද? 2,6000 බෙදීම 20. 2,6000 බෙදීම 20. රුපියල් 10,300 නේ. රුපියල් 10,300යි. මේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ ඉතිරි නිමි ඒකක සංඛ්‍යාව බලමු. ඉතිරි නිමි ඒකක කීයක් දෙනවද? කීයක් ඔක්කොම හැදුවද? 20ක් කීයක් වික්කද? මේ බලන්න 15ක් වික්කා. එහෙනම් ඉතිරි නිමි ඒකක සංඛ්‍යාව කීයද? 5යි. ඒකකයක නිෂ්පාදන පිරිවැය 10,300යි. ඉතිරි නිමි ඒකක සංඛ්‍යාව කීයද? 5යි. කොහොමද 5 ආවේ? නිෂ්පාදනය කළ සංඛ්‍යාව 20යි. අලෙවි කළ ගාන 15යි. ඉතිරි නිමි ඒකක සංඛ්‍යාව 5යි. ලියන 5න් අවසානයේ එම නිසා ඉතිරි නිමිතෝගේ වටිනාකම කීයද? එකක් 10,300යි වැඩි කිරීම 5. 10,300 වැඩි කිරීම 5 බලන්න කීයද කියලා? 10,300 වැඩි කිරීම 5. උත්තරේ 51,500 රුපියල් 51,500. ඉතිරි නිමිතෝගේ වටිනාකම රුපියල් 51,500. ඉතිරි අමුද්‍රව්‍යත්වයේ වටිනාකම 8,10යි. ඉතිරි නිමිතෝගේ වටිනාකම රුපියල් 51,500යි. ඔන්න ඔය ප්‍රශ්න දෙවෙනි කොටස සඳහා උත්තරය. හරිද? හොඳයි. අපි දැන් යමු ප්‍රශ්නේ තුන්වෙනි කොටසට. විචල්ල පිරිවැය සහ ස්ථාවර පිරිවැය. මේ තියෙන තොරතුරු වලින් මේ පිරිවැය අයිතමයන්ගෙන් විචල්ල පිරිවැය වෙනම ලැයිස්තුගත කරන්න ඕනේ. ස්ථාවර පිරිවැය වෙනම ලැයිස්තුගත කරන්න ඕනේ. මතකයි නිපදවන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. ඒ ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වන පිරිවැය අපි කියන මොකද්ද? විචල්ල පිරිවැය. එකක් නිෂ්පාදනය කළත් 10ක් නිෂ්පාදනය කළත් 20ක් නිෂ්පාදනය කළත් වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. හැබැයි නිපදවන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වෙනවන යම් පිරිවැයක් ඒකක සංඛ්‍යාව වැඩි අඩු වෙනකොට වැඩි වෙනකොට වැඩි වෙනවා නම් අඩු වෙනකොට අඩු වෙනවා. ඒක මොකද අපි කියන්නේ? විචල්ල පිරිවැය. දැන් අපි බලමු මේ පිරිවැයන්ගෙන් ස්ථාවර පිරිවැය වශයෙන් හඳුනා ගන්න පුළුවන් මොනවද? විචල්ල පිරිවැයන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් මොනවද? ආයෙ නැවත මුලින්ම එහෙමනම්. ඒතර බලන්න මුලින්ම රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් නිදහස් කරන මේ ව්‍යාපාරය පටන් ගන්නවා. ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 2,500යි. ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 2,500යි. මොන පිරිවැයක්ද? ස්ථාවරද විචල්‍යද? ස්ථාවර පිරිවැයක්. ඒක නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි අඩු වීම මත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙම ස්ථාවර පිරිවැය තුළ ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 2,500. හරි. ඊළඟට මිලදීගත් යන්ත්‍රයේ වටිනාකම ලක්ෂයක් දලා යන්ත්‍රයක් මිලදී ගන්නවා. ඒක අපි දැන් පිරිවැයක් වශයෙන් වත්කමක් නේද? මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. ඒක අපි වසරේ පිරිවැයක් වශයෙන් හඳුනාගන්නේ වත්කමක් වශයෙන් හඳුනාගන්නේ නේද? ඒක ෂෙයා වීම තමයි පිරිවැයක් වෙන්නේ නේද? වියදමක් වෙන්නේ. රුපියල් 10,000ක මාස කුලියකට ගොඩනැගිල්ලක් ගන්නවා. ගොඩනැගිලි කුලිය 10,000යි මාස 3ට 30,000යි. මොකද ගොඩනැගිලි කුලිය ස්ථාවරද විචල්‍යද? ස්ථාවරයි. මොකද නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අනුව කුලිය වෙනස් වෙන්නේ නැහැ. දැන් ස්ථාවර පිරිවැයක් වශයෙන් දානවා. ගොඩනැගිලි කුලිය 30,000යි නේ. ඊළඟට වැඩ නිම කළ පසු මේසයක රුපියල් 3,000ක් දෙනවා. ඒතකොට මේස 20ක් හැදුවා. 3,000 වැඩි කිරීම 20 60,000යි. ඍජු ශ්‍රමය. ඍජු වැටුප මොකද්ද? විචල්්‍ය පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වෙනවා නේද ඒක? මේ මෙතන ඍජු වැටුප. 3,000 20ක් 60,000යි නේ. 60,000 කියන විචල්්‍ය පිරිවැය. ඊළඟට
මේසයක් සඳහා දැව අඩි 18ක් ගන්නවා. අඩි 18ක් අවශ්‍ය වෙනවා. අඩියක් රුපියල් 200 බැගින් අඩි 400ක් ගන්නවා. ඒතර අඩි 400ක් ගත්තට 80000ක් අපි දැව සඳහා පාවිච්චි කළා 80000ක් නේද? නමුත් 8000ක් ඉතිරි. ඉතිරිතුව කියන වත්කමක්නේ. එහෙනම් වසරේ වියදම කීයද? පිරිවැය කීයද? 72 අමුද්‍රව්‍ය පිරිවැය කීයද? නිපදව් අල්මාරි මේ මේස 20 වෙනුවෙන් වැය වෙච්ච දැව පිරිවැය කීයද? 72000යි නේ. ඒක තමයි පිරිවැය නේද? ඒක මොන පිරිවැයද? විචල්‍යද? ස්ථාවරද? විචල්‍ය පිරිවැයක් නේ දැව පිරිවැය. 72000යි නේ. 80000ක් ගත්තට 8000ක් අපෝ ඉතිරි වුණානේ. ඉතිරිතෝගේ වත්කමක්නේ පිරිවැය උනේ උතර 72000යි නේද? දැව පිරිවැය. ඊළඟට තියෙනවා කම්මල් රක්ෂණ හා විදුලිය 1810. කම්මල් රක්ෂණ හා විදුලිය ස්ථාවරද විචල්‍යද? ඉතින්දී කම්මල් රක්ෂණය අනිවාර්යයෙන්ම ස්ථාවර විදුම. කම්මල් රක්ෂණය පැහැදිලිවම නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ. විදුලිය නම් අර්ධ විචල්‍ය කියලා අපි කියවනේ. විදුලි වියදම නම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට තරමක් වැඩි වෙනවා. මොකද නේද? ස්ථාවර ප්‍රමාණිකුත් තියෙනවා. ඒ වගේම ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට වැඩි වෙන ප්‍රමාණිකුත් තියෙනවා. නමුත් මේ ගණනේ ඒක වෙන් කර නැහැ. රක්ෂණ හා විදුලිය වෙන් කළ නැහැ. පොදුවේ එකට තියෙන්නේ 1810 කියලා. අපිට ඒ නිසා අපිට ඒක විචල්‍ය කියලා වෙන් කරන්න බෑ. ස්ථාවර කියලා තමයි ගන්න වෙන්නේ. මොකද රක්ෂණත් ඇතුළත් නිසා. කම්මල් රක්ෂණ මිතින් කම්මල් රක්ෂණ හා මේ විදුලිය සඳහා 18000ක් ගෙවලා දෙනවා. නිසා මෙතන අපිට මේ ගණන ස්ථාවර පිරිවැස්සේ රක්ෂණ තියෙන නිසා. කම්මල් රක්ෂණ. ඒ වගේ මේක විදුලියක් තියෙනවා. විදුලිය ස්ථාවර විචල්‍ය දෙකම තියෙනවා. නමුත් විදුලිය විතරක් තිබුණා අපිට විචල්‍ය කියලා ගන්න තිබුණා. නමුත් මෙතන ගන්න බැරි මොකද රක්ෂණ ඇතුළත් නිසා. 18000ක් අපි ගන්නවා නම් ස්ථාවර පිරිවැයට. ඊළඟට තියෙනවා වැලි කඩදාසි පොලිස් 4000යි. වැලි කඩදාසි. දැන් මේස සංඛ්‍යාව මේස 5ක් මදින්නන වියදමයි පොලිස් කරන වියදමයි මේස 10ක් මදින්නන වියදමයි වෙනස් වෙනවානේ. මේස සංඛ්‍යාව වැඩි වෙනකොට වැලි කඩදාසි වැඩි වෙන්න ඕනේ. මේස සංඛ්‍යාව වැඩි වෙනකොට පොලිස් වියදම වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. එහෙනම් වැලි කඩදාසි පොලිස් කියන්නේ මොකද්ද? විචල්‍ය වියදමක් නේ. විචල්‍ය පිරිවැය. වැලි කඩදාසි. ඒ වගේම පොලිස් නේ 4000ක විචල්‍ය පිරිවැය. ඊළඟට යන්ත්‍රශය 3000. යන්ත්‍රශය කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැයක් නේ. යන්ත්‍රශය නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කිය හඳුනාගත්තා. වෙනත් කම්මල් වියදම් 1910 අපිට ගන්න ඕනේ ස්ථාවර පිරිවැයක්. මොකද විචල්‍ය කියලා කියලා නැහැ නේද? වෙනත් කම්මල් වියදම් කීයද? 1910ක් තියෙනවා. හරි ඔච්චරනේ. එහෙනම් මේ අභ්‍යාසයේ කියන විදිහට මුළු විචල්‍ය පිරිවැය තියෙන මෙච්චරක්. කීයද බලන්න? 6යි 136000ක්. මුළු ස්ථාවර පිරිවැය තියෙන මෙච්චරක්. කීයද බලන්න? 5යි 10යි 13 මේ 22 එකක් ඉතුරුයි. 5 2 7යි 72500ක්. හරිද? එතකොට විචල්‍ය පිරිවැය 136010යි ස්ථාවර පිරිවැය 72500 මේ දෙක එකතුව බලන්න 136010යි 72500 එකතුව 208500 208500 එනේ මුළු පිරිවැය. හරි 208500 කලින් එකෙත් මුළු පිරිවැය ගන්න තමයි මේ බලන්න. කලින් එකෙත් මුළු පිරිවැය ගන්න තමයි. මුළු පිරිවැය මේ බලන්න මේ නිෂ්පාදන පිරිවැය 200610යි නිෂ්පාදන නොවන පිරිවැය 2500යි. කාලච්ඡේද පිරිවැය මේ දෙක තුන කීයද? 208500. 208500 තමයි මුළු පිරිවැය. වසරේ මුළු පිරිවැය. මේ කාර්යයේ මුළු පිරිවැය. ඒ කියන්නේ මේ ක්‍රමයට ගියාම නිෂ්පාදන පිරිවැය 200610යි කාලච්ඡේද පිරිවැය 2500යි. ඒක හැසිරීම අනුව වර්ග කළොත් මුළු පිරිවැය 208500 ස්ථාවර පිරිවැය 72500යි විචල්‍ය පිරිවැය 136000යි. පැහැදිලිද? හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔය ප්‍රශ්නේ සඳහා වන පිළිතුර. හොඳයි ළමයි අපි පිරිවැය වර්ගීකරණයට අදාළව අපි අභ්‍යාස කිහිපයක් කළා. අපි ඉදිරි ඒකකයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ පිරිවැය වර්ගීකරණය සම්බන්ධ තවත් අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කරන්න. අපි මේ ඒකකයේ තුලින් නැවත හමු වෙමු.